උදැසන 6යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණයේ ඉදිරිවීර ගුණසේකර. ප්‍රකාශය හිමානන්ද රාජපක්ෂ. 25 වෙනිදා දක්වා සංචරණ සීමා ඉවත් කිරීමේ තීරණය අත්හිටුවයි. සංචරණ සීමා 28 වෙනිදා දක්වා අඛණ්ඩව. ඊයේ තවත් කොවිඩ් ආසාදිතයෝ 2906 දෙනෙක් හඳුනා ගැනීමයි. කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 1178ක් දක්වා ඉහළට. පවතින තත්ත්වය හමුවේ නිවෙස් තුළටම වී සිටින්නයි යුද හමුදාපතිවරයා ජනතාවගෙන් ඉල්ලයි. වරායනගර පනතේ ඡන්දය ගණන් කිරීමේදී අක්‍රමිකතාවක් සිදුවී ඇද්දැයි සෙවීමට විමර්ශන කණ්ඩායම් දෙකක්. හෙට සුලිකුණාටුවක් ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීම්. මැතිවරණ ප්‍රතිසංස්කරණ පිළිබඳ මහජන අදහස් විමසීම ජූනි 19 වෙනිදා දක්වා. ඉන්දියාවේ කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව ලක්ෂ 3කට ආසන්න වෙයි. ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය ඩකානුවරදී. ලබන 28 වෙනිදා දක්වා සංචරණ සීමා අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කරයි. මේ මාස 25 වෙනිදා සහ 28 වෙනිදා සංචරණ සීමා ඉවත් කිරීමට මීට පෙර තීරණය කර තිබිනි. ඒත් පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් එම දිනවලද සංචරණ සීමා ඉවත් නොකිරීමට රජය තීරණය කර ඇත. 25 සහ 28 යන දෙදින තුළ එක් නිවසකින් එක් අයෙකුට පමණක් ඖෂධ සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා ගමන් කළ හැකි බවද රජය පවසයි. තවත් කොවිඩ් ආසාදිතයෝ 2906 දෙනෙකු හඳුනා ගැනීමයි. මෙරට කොවිඩ් ආසාදිතින්ගේ සංඛ්‍යාවද 1,59,094ක් දක්වා ඉහළ ගොස් තිබේ. 30,000කට අධික පිරිසක් වෛද්‍ය අධීක්ෂණයට ප්‍රතිකාර ලබති. සුවය ලැබූ සංඛ්‍යාව 1,26,000කට අධිකය. 1,178 දෙනෙකු මිය ගොස් ඇත. මේ මාස 16 වෙනිදා සිට 22 වෙනිදා දක්වා සිදුව ඇති කොවිඩ් ආසාදිත මරණ 46ක් රාජ්‍ය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ රාත්‍රියේ තහවුරු කළේය. ඔහු මීටියාගොඩ, අක්මීමන, බදුල්ල, රත්ගම, ගාල්ල, බද්දේගම, හල්විටිකල, උණවටුන, ඉමදුව, කරන්දෙනිය, දොඩන්දුව, බටපොළ, කන්දෙපොළ, නෝරෙලිය, ප්‍රදේශවල පනාගල, වස්කඩුව, කළුතර, පෙරාදෙනිය පසුගිය සතියේදී පමණක් මෙරටින් කොරෝනා ආසාදිතින් 18,000කට ආසන්න සංඛ්‍යාවක් හඳුනාගෙන ඇත. මේ අතර 15 ලක්ෂයකට ආසන්න පිරිසකට කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාවද ලබා දී ඇත. කොවිඩ් එන්නත් කරන වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කෙරේ. මෙරට ජනගහනයෙන් 60%කට කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත ලබා දීම රාජ්‍ය අපේක්ෂාවයි. අවශ්‍ය එන්නත් ප්‍රමාණය දැනටමත් ඇනවුම් කර තිබේ. බස්නාහිර පළාත තුලත් මහනුවර, මාතලේ, කෑගල්ල, ගාල්ල, මාතර සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවලත් COVID-19 වෛරසය පැතිර යාමේ දැඩි අවදානමක් පවතින බව COVID-19 මර්ධන ජාතික මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. මෙම අවදානම් තත්ත්වය හමුවේ නිවෙස් තුළටම වී ආරක්ෂිතව සිටින ලෙස යුද හමුදාපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටී. ඒ ජනතාවට නිමාඩු සහ සංචලන සීමාවන් 50 තිබ්බට කාර්ය සාධක බලකායන් රැස් වෙමින් දිනපතා මේ කරුණු ගැන අධ්‍යයනය කරනවා. කාර්ය සාධක බලකායට මේ නිමාඩු දීලා සංචලන සීමාවන් 50 ඇතුළට කළා නැහැ. ඒවා පවත්වාගෙන යනවා. ඉතින් දිනපතා මේ දේ කරනවා. එහිදී වැදගත් කරුණු කාරණා රටේ අවශ්‍යතාවයන් අනිවාර්යයෙන්ම ගරු ලබනවා. දැනට අපි කටයුතු කරන ලබන්නේ අපි දැනට ලබා දීලා සංචලන සීමාව මේ දින 21 සහ 28 දක්වා වූ කාල සීමාව තමයි දැනට මේ පිළිබඳව දැනුම් දීලා තියෙන්නේ. සංචරණ සීමා පැනවෙන කාල සීමාවෙදී යම් පුද්ගලයෙකුට අසනීප තත්ත්වයක් පවතී නම් රෝහලට හෝ ඔසුසල වෙත යාමට අවසර ලබා දෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. ගර්භණී මව්වරුන්ට, කුඩා ළමයින්ට හා නිදන්ගත රෝග වලින් පෙළෙන පුද්ගලයින්ට රෝහල්වල පවතින සායන වෙත ගමන් කිරීමට ද හැකියාව පවතී. සංචරණ සීමා හේතුවෙන් මාර්ග සෝදිස් කිරීමද ඉහළ නංවා ඇත. සංචරණ සීමා පැන වූ කාලයේදී කිසිදු ලෙසකින් සාමාන්‍ය සංචරණයට අවස්ථාවක් නොමැති බවද අජිත් රෝහණ මහතා අවධාරණය කරයි. මේ ප්‍රවෘත්ති ප්‍රකාශය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන්. දැන් HDFC බැංකුවෙන් EPF ණය තොරතුරු හා සේවාවන් SMS එකකින්
වරායනගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ ඡන්ද විමසීමේදී යම් අඩුපාඩුවක් සිදු වී ඇතැයි සොයා බැලීම සඳහා විමර්ශන කණ්ඩායම් දෙකක් පත් කර තිබේ. ඡන්ද ගණනය කිරීමේදී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකුගේ ඡන්දය ගණන කර නොමැති බවට ආණ්ඩු පක්ෂය චෝදනා කරයි. මේ පිළිබඳව සොයා බලන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කතානායක මහින්ද අබේවර්ධන මහතාගෙන් ඉල්ලීමක්ද කර තිබේ. එම මන්ත්‍රීවරුන්ගේ ඡන්දය ගණන් වූයේ නම් පනත් කෙටුම්පතට පක්ෂව ලැබෙන ඡන්ද සංඛ්‍යාව 151කි. ඒ අනුව වරායනගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතට 3/2ක ඡන්දයක් පාර්ලිමේන්තුව තුළ හිමිවීමට අවකාශ පැවතින. නැවත දැනුම් දෙනතුරු ඊසාන දිග බෙන්ගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ දීවර හා නාවික කටයුතු වල නොයෙදෙන්නයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. දැනට එම මුහුදු ප්‍රදේශවල දීවර කටයුතු වල යෙදී සිටින පිරිස හැකි ඉක්මනින් ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයකට ගමන් කළ යුතුය. මේ සම්බන්ධයෙන් නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙසද දීවර හා නාවික ප්‍රජාවගෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරයි. ඊසාන දිග බෙන්ගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන තත්වය හෙටවන විට සුළු කුණාටුවක් දක්වාත් වර්ධනය වීමේ හැකියාව පවතී. එළඹෙන ඔක්තෝබර් මාසයේ පැවැත්වීමට නියමිත අද්දින පොදු සහතික පත්‍ර උසස් පෙළ සහ පහවසර ශිෂ්‍යත්ව විභාගවලට පෙනී සිටින සිසුන් වෙනුවෙන් විශේෂ අධ්‍යාපන වැඩසටහන් මාලාවක් ප්‍රචාරය කෙරේ. ජාතික ගුවන්විදුලියේ සිංහල ස්වදේශීය සේවයේ විදුලි ළමා ගුවන්විදුලිය සේවය ප්‍රචාරය වේ. හෙට සිට සැප්තැම්බර් මාසයේ තෙක් සතිය දිනවල සවස 4 සිට 5 දක්වා මෙම අධ්‍යාපන වැඩසටහන් මාලාව ප්‍රචාරය කිරීමට නියමිතයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා උසස් පෙළ විභාගයට අදාළ පසුගිය වසරවල ප්‍රශ්න පත්‍ර මෙහිදී සාකච්ඡා කෙරේ. සිකුරාදා දිනවල සාකච්ඡා කෙරෙන්නේ පසුගිය වසරවල ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍රයි. රාජ්‍ය පාසල්වල ප්‍රවීණ ආචාර්ය මණ්ඩලයක් මෙම වැඩසටහන් මාලාවට සම්පත්දායකත්වය ලබා දෙයි. එහිදී දුරකථන අංක 0112 68 24 11 ඔස්සේ සිසුන්ට තම ගැටලු සහ අදහස් සජීවීව ඉදිරිපත් කිරීමේ හැකියාවද පවතී. මෙරට මැතිවරණ ව්‍යුහයෙන්ම මැතිවරණ නෛතික පද්ධතියද කාලානුරූපීව සංශෝධනය වී යුතු බව ෆැෆරල් සංවිධානය පවසයි. මැතිවරණ හා ඡන්ද විමසීම් ව්‍යුහය සහ මැතිවරණ නීතිවල සිදුවිය යුතු ප්‍රතිසංස්කරණ පිළිබඳ සොයා බැලීම සඳහා තේරීම්කාරක සභාවක් පත් කිරීම කාලෝචිතය. සිදුවිය යුතු ප්‍රතිසංස්කරණ පිළිබඳව ජූනි මාස 19 වෙනිදා දක්වා මහජන අදහස් විමසා තිබේ. ඊට අදාළව කඩිනමින් යෝජනා ඉදිරිපත් කරන ලෙස මැතිවරණ ක්‍රමයේ සාධනීය වෙනසක් අපේක්ෂා කරන පුරවැසියන්ගෙන් ෆැෆරල් සංවිධානය ඉල්ලීමක් කරයි. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවි වන www.parliament.lk වෙත පිවිසීමෙන් ලබාගත හැකිය. කොළඹ වරාය ආසන්නයේ ගිනි ගැනීමට ලක් වූ නෞකාවෙන් පරිසරයට සිදු වූ හානිවලට අදාළ වන්දි ලබා ගැනීමට කටයුතු කරන බව වෙළඳ හා නාවික කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජෙනරාල් අජිත් සෙනවිරත්න මහතා පවසයි. මෙවන විට සුළඟේ වේගය වැඩි වී තිබේ. ඒ හේතුවෙන් ගින්න අඩු වැඩි වශයෙන් පවතින බවද හෙතෙම සඳහන් කරයි. නාවික හමුදාවේ මෙහෙයවීමෙන් ගින්න මැඩ පැවැත්වීමේ කටයුතු සිදු කෙරේ. පෙම සිදුවීමෙන් වරායේ දෛනික කටයුතු වලට කිසිදු බලපෑමක් එල්ල නොවන බවද ඔහු කියයි. COVID-19 වෛරසය පැවතියද අධිවේගී මාර්ගවල ඉදිකිරීම කටයුතු අඛණ්ඩව සිදු කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි. මේ වන විට මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු සහ තෙවන කොටස් වල මෙන්ම රුවන්පුර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම කටයුතු සිදු කෙරේ. නියමිත කාලයට අදාළ ඉදිකිරීම අවසන් කරන ලෙස කොන්ත්‍රාත් සමාගම් වලට උපදෙස් ලබා දී ඇති බවද එම අධිකාරිය අධ්‍යක්ෂ ජෙනරාල් එල්.වී.එස්. වීරකෝන් මහතා ජාතික ගුවන්විදුලියට පැවසිය. නව රාජ්‍ය සංකල්පයක් මත ක්‍රියාත්මක මාර්ග කිලෝමීටර් ලක්ෂයක සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියද අඛණ්ඩව ක්‍රියාත්මක බව හෙතෙම වැඩිදුරටත් පැවසිය. දැන් HDFC බැංකුවෙන් EPF ණය තොරතුරු හා සේවාවන් SMS එකකින් රාජ්‍ය හා පෞද්ගලිකංශයේ රැකියාවේ නියුතු ඔබ කොහේ සිටියත් EPF ණය තොරතුරු හා සේවාවන් ලබා ගැනීම සඳහා කළ යුත්තේ EPF හිස්තැනක් නම හා ප්‍රදේශය සඳහන් කර 071 SMS එකක් එවීම පමණයි. HDFC බැංකුව ඔබ අප සුරකින්න බැංකුව. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙනෙන්නේ සිද්ධාලේප ලක්ප්‍රියා. කුරුණෑගල පළාත් මහරෝහල අතිනවීන ජාතික රෝහලක් ප්‍රසිද්ධ කිරීමේ කටයුතු වල මූලික ප්‍රගතිය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවධානය යොමු කරයි.
ඒ අනුව ඉඩම් පවරා ගැනීම, ගොඩ කිරීම හා නව රෝහල් ඉදිකිරීම පිළිබඳද අදාළ පාර්ශවයන්ගෙන් අග්‍රාමාත්‍යවරයා තොරතුරු විමසිය. සමස්ත ජනගහනයෙන් 10%කට මෙම රෝහල මගින් සේවා පහසුකම් හිමි වෙයි. කුරුණෑගල සහ පුත්තලම ඇතුළු දිස්ත්‍රික්ක 5ක ජනතාවට ඍජුව රෝහලේ ප්‍රතිකාර සේවා සඳහා යොමු විය හැකිය. කුරුණෑගල පළාත් රෝහලේ දැනට පවතින සේවාවලට බාධාවක් නොවන පරිදි නව ඉදිකිරීම් කටයුතු සිදු විය යුතු බව අග්‍රාමාත්‍යවරයා අවධාරණය කරයි. මේ ඉදිකිරීම් කටයුතු ඉදිරි මාස 3 තුල අවසන් කිරීමට නියමිතයි. ප්‍රමුඛතම පුවත ඔබ වෙතගෙන ආවේ සිද්ධාලේප ලක්පියාව. ශක්ති හඬ අවධානය පිණිසයි. සෞඛ්‍ය පද්ධතියේ ධාරිතාව ඉක්මා යාමේ අවදානමක් පවතින බව විශේෂඥ වෛද්‍ය චන්නද සිල්වා මහතා පවසයි. රෝගීන් වැඩිවීමත් සමග නියුමෝනියා තත්ත්වයට පත්වන රෝගීන් සංඛ්‍යාවද වැඩි වෙයි. හේතුවෙන් ඔක්සිජන් වල අවශ්‍යතාවය මෙන්ම දැඩි සත්කාර ඒකකවල අවශ්‍යතාවද ඉහළ යා හැකිය. ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකළහොත් පවතින තත්ත්වය තවදුරටත් වර්ධනය වන අතර එමගින් ගැටලු රැසක් මතුවන බවද හේතුව පෙන්වා දෙයි. සමාජ දුරස්ථ භාවය පවත්වා ගැනීම, මුවාවරණ පැළඳීම හා නිරන්තරයෙන් දෑත් සේදීම යන සෞඛ්‍ය මාර්ගෝපදේශ අනිවාර්යෙන් පිළිපැදිය යුතු බව හෙතෙම අවධාරණය කරයි. ලෝක ප්‍රවෘත්ති ගත පැය 24 තුළ ලෝපුරා COVID-19 ආසාදිතින් 5,55,603 දෙනෙකු වාර්තා වී ඇත. ඉන්දියාවෙන් වාර්තා වන ආසාදිතින්ගේ සංඛ්‍යාව 2,43,777කි. බ්‍රසීලෙන් ආසාදිතයෝ 71,283 දෙනෙක් වාර්තා වූහ. ඇමරිකාවෙන් ආසාදිතයන් 17,805ක්ද, ප්‍රංශයෙන් ආසාදිතින් 12,611ක්ද, ආජන්ටිනාවෙන් ආසාදිතින් 32,171ක්ද වාර්තා වී ඇත. මෙම කාලය තුළ උපුරා වාර්තා වන කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 10,227කි. ඉන්දියාවෙන් කොවිඩ් ආසාදිත මරණ 3,788ක් වාර්තා වෙයි. එම කාලය තුළ බ්‍රසීලෙන් වාර්තා වන කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 1,681කි. කොවිඩ්-19 වෛරසය හේතුවෙන් ලෝපුරා ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයන්ගේ සංඛ්‍යාව 34,67,727ක් ලෙස සටහන් වෙයි. වැඩි මරණ සංඛ්‍යාව ඇමරිකාවෙන් වාර්තා වෙයි. එම සංඛ්‍යාව 6,03,861කි. ඉන්දියාවේ කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 2,99,296කි. එය අද දින තුළ ලක්ෂ 3 සීමාව ඉක්මවා යනු ඇති බවට වාර්තා පළ වේ. ඉන්දියාව, ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියානු කලාපයේ රටවලටද අප්‍රිකානු කලාපයේ රටවලටද COVID-19 වෛරසය ශීඝ්‍රයෙන් පැතිර යා හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු වඟවා ඇත. ඉන්දියාවේ තත්ත්වය තවදුරටත් බරපතල වී තිබේ. දෛනිකව වාර්තා වන කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 4,000 සීමාවේ පසු වෙයි. දෛනික ආසාදිතයන් සංඛ්‍යාව ඉන්දියාව තුළ බොහෝ විට ලක්ෂ 3 සීමාව පසු කරයි. ඉන්දියාවේ දුෂ්කර ගම්මානවලද කොවිඩ් වෛරසය ව්‍යාප්ත වී ඇත. සෞඛ්‍යාංශවල ධාරිතාව ඉක්මවා යාම හේතුවෙන් ඉන්දියාව තුළ අර්බුද රැසක් මතුව තිබේ. ජාත්‍යන්තරයෙන් සෞඛ්‍ය ආධාර ඉන්දියාවට හිමි වුවද නිසි පරිදි ඒවා බෙදී යාමේ විෂමතාවක් පවතින බවද ඉන්දිය මාධ්‍ය වාර්තා කරයි. ප්‍රාන්ත රාජ්‍යයන් හා මධ්‍යම රාජ්‍ය අතර පවතින සංනිවේදන දුර්වලතා ඊට හේතු වී ඇත. ඉන්දිය රාජ්‍යයේ සෞඛ්‍ය මාර්ගෝපදේශන හඳුන්වා දුන්නද එරට ජනතාවගෙන් බහුතරයක් නිසි පරිදි එම මාර්ගෝපදේශ අනුගමනය නොකරන තත්ත්වයක් නිරීක්ෂණය වේ. එරට පැවති ආගමික උත්සවයක් සහ මැතිවරණ ප්‍රචාරක රැළි හේතුවෙන් COVID-19 වෛරසයේ ශීඝ්‍ර ව්‍යාප්තියක් දක්නට ලැබේ. තත්ත්වය තවදුරටත් වර්ධනය වී හැකි බවට එරට සෞඛ්‍යාංශ මත පළ කරයි. තිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. නෙළුව තවලම නාගුඩ සහ නියාගමන ප්‍රාදේශීය කම් කොට්ටාශවල දුෂ්කර මාර්ග සංවර්ධනය කෙරේ. මාර්ග ලක්ෂයක් සංවර්ධන කිරීමේ රාජ්‍ය සංවර්ධන වැඩපිළිවෙල යටතේ එය ක්‍රියාත්මක බව ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකොරල මහතා පවසයි. 1 කිලෝමීටරයක් කාපට් කිරීම සඳහා වැය කරන මුදල රුපියල් මිලියන 12කි. ක්‍රීඩා පුවත් ඔබ වෙත ගෙන එන්නේ අක්කේ මල් ටිකක් කඩා ගන්නද? හා කඩා ගන්න. ගහමේ තිබ්බට මල් කාටත් අයිතිනේ. අපේ මිනිස්සු හැමදාම අනුන් ගැන හිතලා තියෙනවා නේද? අපි මංචි සුපර් ක්‍රීම් රැක ගන්නෙ අපිටම විතරක් නෙවෙයි. සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන පළමු එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය ඩකා නුවරදී දිවා රාත්‍රී තරගයක් ලෙස ආරම්භ වෙයි. කුසල් ජනිත් පෙරේරා ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙවන අතර කණ්ඩායමේ උපනායකත්වයේ කුසල් මෙන්ඩිස්ට හිමි වී ඇත.
ශ්‍රී ලංකා කණ්ඩායම නව වෙනස්කම් රැසක් සමගින් මෙම තරගයට මුහුණ දෙයි. දෙරට අතර අවසන් වරට පැවති තරඟ 5න් 3ක් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. බංග්ලාදේශයේ එක් තරඟයක් ජයගෙන ඇත. ජය පෙරදුමින් තොරව අවසන් වූ තරඟයක්ද වාර්තා වේ. බංග්ලාදේශ කණ්ඩායමද වෙනස්කම් රැසක් සිදු කිරීමට නියමිතයි. දෙරට අතර එක්දින ක්‍රිකට් තරඟ 3ක් පැවැත්වීමට නියමිතයි. ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ලබන මාස 5 වෙනිදා යලි අන්තර්ජාතික තරඟ බිමට පිවිසෙයි. 5 වෙනිදා ලෙබනනය සමගද 9 වෙනිදා දකුණු කොරියාව සමගද ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම තරඟවදී. මෙම තරඟ දෙකම දකුණු කොරියාවේදී පැවැත්වෙයි. දුව මේ මං අර කිව්ව වෑන් එක මං ගන්නයි බැලුවේ. මෙච්චර ලොකු වෑන් එකක් මොකටද තාත්තේ? කට්ටියම දාගෙන ට්‍රිප් එකක් හරි යන්න පුළුවන් නේ ළමයි. අපේ මිනිස්සු හැමදාම අනුන් ගැන හිතලා තියෙනවා නේද? අපි මංචි සුපර් ක්‍රීම් ප්‍රකර් ගන්නෙ අපිටම විතරක් නෙවෙයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ EMV තාක්ෂණය සහිත NSB ATM කාඩ් පත ජූනි 30 වෙනිදා දක්වා නොමිලේ. වැඩි විස්තර 0112 379යි 379 දුරකථන අංකයෙන් හෝ ළඟ වෙති ශාඛාවෙන් විමසන්න. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව රක්ෂණ වාරක ගෙවීම සඳහා නව ක්‍රමවේදයක් හඳුන්වා දෙයි. ඒ අනුව සංස්ථාවේ ශාඛා වෙත නොගොස් ඔන්ලයින් ක්‍රමය ඔස්සේ වාරික ගෙවීමේ අවස්ථාව පාරිභෝගිකින්ට ලබා දී තිබේ. රක්ෂණ ඔප්පු යාවත්කාලින කිරීමේ කටයුතුද ඔන්ලයින් ක්‍රමයට සිදු කළ හැකිය. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ දැන් වඩාත් සුරක්ෂිත අඛණ්ඩ සේවයක් සපයමින් බැංකු කටයුතු තවත් පහසු කරන EMV තාක්ෂණය සහිත NSB ATM කාඩ් පත ජූනි 30 වෙනිදා දක්වා නොමිලේ. වඩාත් කාර්යක්ෂම NSB ඔන්ලයින් බැංකු සේවාවෙන් ඔබ කොතැනක සිටියත් නොමිලේම ඔබේ බැංකු කටයුතු එසැනින්. වැඩි විස්තර 0112 379යි 379 දුරකථන අංකයෙන් හෝ ළඟ වෙති ශාඛාවෙන් විමසන්න. කොන්දේසි අදාළ වේ. NSB ශ්‍රී ලංකාවේ සුරක්ෂිතම බැංකුව. ආර්ථික පුවත් ආවරණය ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය එන්න දියුණු වෙන්න. සංචරණ සීමා පැවතියද ඉස්සන් ගොවිපළ විසිරු මත්ස්‍ය කර්මාන්තය උඹලකඩ සහ කරවල නිෂ්පාදනය මෙන්ම අපනෑනීලක කරගත් ටින්මාලු කර්මාන්ත ශාලා කණ්ඩව පවත්වාගෙන යන බව ධීවර රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. ජනතාවගේ මත්ස්‍ය පරිභෝජන අවශ්‍යතාව සපුරාලීම සඳහා ජංගම රථ මගින් ඒවා නිවෙස්වලටම ගෙනවෙ තල්ව කිරීමේ ක්‍රමවේදයක්ද සකසා ඇතැයි හේතම කියයි. යුතුකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතෝට ආකර්ෂණීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. නිර්තතික මෝසම් කාලගුණක තත්ත්වයේ දිවෙන හරහා ක්‍රමෙන් වර්ධනය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ හා දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. මේ අතර බෙන්ගාල බොක්ක හා අන්දමන් දූමත් ප්‍රදේශ ආශ්‍රිතව පවතින අඩු පීඩන තත්ත්වය ප්‍රබල චණ්ඩමාරුතයක් බවට වර්ධනය වී ඇති බැවින් එහි බලපෑම ඉදිරි දින කිහිපයේදී දිවෙන වටා ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවලද තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන ආවේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. ප්‍රදර්ශන කිරීමට යලි සිරස්තල 25 වෙනිදා සංචරණ සීමා ඉවත් කිරීමේ තීරණය අත්හිටුවයි. සංචරණ සීමා 28 වෙනිදා දක්වා අඛණ්ඩව. ඊයේ තවත් කොවිඩ් ආසාදිතයෝ 2906 දෙනෙක් හඳුනා ගැනීමේ. කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 1178ක් දක්වා ඉහළට. පවතින තත්ත්වය හමුවේ නිවෙස් තුළටම වී සිටින යුද හමුදාපතිවරයා ජනතාවගෙන් ඉල්ලයි.
වරායනගර පනතේ ඡන්දය ගණන් කිරීමේදී අක්‍රමිකතාවක් සිදුවී ඇතැයි සෙවීමට විමර්ශන කණ්ඩායම් දෙකක්. හෙට සුලිකුණාටුවක් ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීම. මැතිවරණ ප්‍රතිසංස්කරණ පිළිබඳ මහජන අදහස් විමසීම ජූනි 19 වෙනිදා දක්වා. ඉන්දියාවේ කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව ලක්ෂ 3කට ආසන්න වෙයි. ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරඟය ඩකානුවරදී. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12:45ට බලාපොරොත්තු වන්න. උදෑසන ප්‍රවෘත්ති මෙන් සමාප්තයි.